පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. නවසීලන්තයේ පදිංචි තිලක් මාතරආරච්චි රුයිනි තන්තිරිගේ ඊළඟට තිසුක පුතණුවන් බීනුදුව ඇතුළු පවුලේ සියලු දෙනා බව දක්වලා තියෙනවා. පින් පැමිණීමට බලාපොරොත්තු වෙන බව දක්වලා තියෙන්නේ මාතරආරච්චිගේ ජුලියස් පෙරේරා පියාණන්, මලවගේ දයාවති පෙරේරා මෑණියන්, ආරිදාස තන්තිරිගේ පියාණන්, මිස්ලින් රුබේරු ලොකු අම්මා ඇතුළු මියගිය ඥාතීන්ටත් රට වෙනුවෙන් මියගිය සියලුම දෙනාටත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන බව සිහිපත් කරලා තියෙනවා. ජීවත්ව සිටින මම ඇතුළු සියලුම සහෝදර සහෝදරයන්ට, දේශකයන් වහන්සේට, සියලුම සංඝරත්නයට, සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්කමින් ලබන කුසලය පතන බෝධියකින් නිර්වාණ අවබෝධය වීම පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනා කරගෙන තිබ්බේ. නම් සිහිපත් කළ තිලක් මාතරආරච්චි රුවෙනි තන්තිරිගේ තිසක පුතණුවන් සහ බීනුදුව ඇතුළු පවුලේ සැම විසින් ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් ආකාරයෙන් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වීම පිණිස මේ කුසල් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්කවේ භ්‍යාසනානීති. සද්ධර්ම ශ්‍රාවක ගුණබර වාසනාවන්ත පින්වතුනි, පින්වතුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මයට අනුරූපීව තමන්ගේ ජීවිතයේ වටිනාකම කවරාකාරයකක්ද, මනුස්ස ජීවිතයක ලබන්න පුළුවන් ඵලය කවරාකාරයකක්ද යන්න පිළිබඳව කෙටින් නමුත් කාල වේලාවට අනුව ශ්‍රවණය කරලා මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් ඊට අනුරූපීව සකස් කරගන්න. පින්වත්නි, මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක දුර්ලභයි වගේම ඒ දුර්ලභ වූ ජීවිතය ලැබුණාම කෙනෙක්ට ඒ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් ගන්න ඕනේ ප්‍රයෝජනය තමයි සාමාන්‍යයෙන් මිනිසුන් හොයන පස්කම් සැප පස්සෙන් එළවීම නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් මිනිහෙක් ජීවිතයක ලැබිච්ච ජීවිතේ විඳින්න ඕනේ කියලා කරන්නේ පස්කම් සැප පස්සේ දුවන එකනේ. ඒ කියන්නේ රූප පස්සේ, ශබ්ද පස්සේ, ගන්ධ රස ස්පර්ශ පස්සේ දුවන එක තමයි මිනිසුන් කරන්නේ. හැබැයි ඒක මනුස්ස ජීවිතෙන් ලබන්න පුළුවන් හීන වූ ප්‍රතිඵලයක්. ඒකනේ කිව්වේ යෝචායම් භික්කවේ කාමේසු කාමසු කල්ලිකානි යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනකෝ අනරියෝ අනත්ත සංහිතෝ. එහෙමයි කියන්නේ. කාමසු කල්ලිකානි යෝගය කියන එක හීනයි. ගම්මෝ ග්‍රාම්‍යයි. පෝතුජ්ජනිකෝ හරිව පෘථග්ජනයි. අනරියෝ අනත්ත සංහිතෝ වැඩක් නෑ පින්වතුනි. එතකොට ඒක නෙමෙයි එහෙනම් මනුස්ස ජීවිතයකින් කෙනෙක් ගන්න ඕනේ මොකද්ද? ප්‍රතිඵලය. කෙනෙක් මනුස්ස ජීවිතයෙන් ගත යුතු ප්‍රතිඵලය නම් ලෞකිකව සතප්පවීම පමණක් නෙමෙයි ලෝකෝත්තරික වශයෙන් නිර්වාණය දකින්නට සංසාරයෙන් එතර වෙන්නට අවශ්‍ය කරන පදනම දාගන්න පුළුවන් කෙනෙක්ට මනුස්ස ප්‍රතිලාභයක් ලැබුණට පස්සේ. වෙන්නේ එහෙම නැතුව දැන් පිළිවෙත් පුරලා නිකම්ම හිස්සතින් කියන්නේ භෞතිකව මුකුත් අරගෙන යන්නේ නැතුව වුණත් මැරිලා ගියොත් ඒකේ වටිනාකමක් තියෙනවා. හැබැයි කොච්චර නමුත් භෞතිකයක් එකතු කරලා ප්‍රතිපත්තිකාමී ජීවිතයක් නොගෙවුවත් නිකම්ම පස්කම් සැපයට මුලා වෙවි ජීවිතේ ජීවත් වුණොත් මරණින් මත්තේ මොකද වෙන්නේ? සතර අපාය උපදින්න වෙනවා. උස්සලා ගිහිල්ලා තෑරියා වගේ සතර අපාය උප්පත්තියක් ලබනවා. අන්නේ සතර අපාය උප්පත්තිය ලැබුණට පස්සේ කොපමණ නමුත් හාමුදුරුවරු ධර්මදේශකවරු පාංශකූලයට වඩම්මලා පාංශකූල දීලා අර තියෙන බීම එකක් පූජා කරලා බුලත් පිටක් පූජා කරලා මැරිච් එක්කෙනාව අපායෙන් ගොඩ ගන්න බෑ. පුළුවන්ද? බෑ. ඒ පාංශකූලයට වඩින කිසිම හාමුදුරුව කෙනෙක්ට බෑ මැරිච් එකව අපායෙන් ගොඩ ගන්න. තේරෙනවද මම කියන එක? කොච්චර ඔයගොල්ලෝගේ ගමේ ඇති දක්ෂ කතිකයෝ ගිහි කතිකයෝ ඉන්නේ ඒගොල්ලන්ව ගෙනල්ලානේ සමහරු ඉන්න හොඳම කතිකයට කතාවක් දෙනවා. හැබැයි ඒගොල්ලෝ මොන කෞශල්‍ය විදහා දක්වමින් කතිකාවත් කළත් මැරිච්ච මිනිහා අපායෙන් ගොඩට එන්නේ කවුරුත් සමර්ථ නැහැ. හරිද? මං කියන එක පැහැදිලි. ඒතර මිනිහ මෙහි සරසෝලා මල් වැල් දාලා ලයිට් වැල් දාලා හර්ස් එක කනත්තට යවලා රෙස්පෙක්ට් එකේ නිදහස් චතුරස්‍ර පිච්චුවත් විහාර මහා දේවිකේ පිච්චුවත් මිනිහ ඉපදලා ඉන්නේ අපායේ නම් වැඩක් නැහැ. හරිද? පැහැදිලිද මම මේ කියන එක? හැබැයි කෙනෙක් කොපමණ නමුත් දුප්පත් සල්ලිත් නේ මැරෙනවා සිල් ගුණ දහම් පුරලා. සිල් ගුණ දහම් පිරීමෙන් පසු මරණයටපත් වුණාම මොකද වෙන්නේ? මිනිය කසිකබල් පෝර බෑග් එක ඔතල එළියට විසික් කරත් මහමුදට මාළුන්ට කන්න දැම්මත් නිින්දෙන් නැගිට කෙනෙක් වගේ දිව්‍ය තලයක උපදිනවා කියනවා. බලන්නකෝ එනන්නේ. එතන ජීවත් වෙලා ඉන්න කාලෙදී කරන්න ඕනේ පස්කම් සැපේට මුලා වෙලා ඒ මැත්තේ යන එකද එයින් මිදිලා සීලාදී ගුණධර්ම වල පිළිහෙටලා ප්‍රතිපත්තියක් පුරන එකද? ඔබම තීරණය. ඔබ දැන් කර කර ඉන්නේ මොකද්ද?
දැන් ඉස්සර ගේ ජීවිතයක් ගත කරන අයට පින්වතුනි මේ එහෙම ප්‍රතිපත්තියක් පුරන්න කාලය අමාරුයිනේ. එනවා අඩුයිනේ. එහෙම එනවා අඩුයි. ඒ නිසා ඉස්සර මිනිස්සු ඕකට මේ වෙන් කරගත්ත මාසෙට දවස් 4ක්. ඒ කියන්නේ සතියට දවස් 6ක් දුවල එක දවසක් නිවාඩුවක් දාගත්තා. ඒවට කියනවා සතර පෝය කියලා. හරිද? පෝය 4ක් ලෝකේ තියෙනවනේ. දන්නවද? මොනවද? ඒ පින්වතුල දන්නේ ඕවා නේ මන් දන්නේ. අමාවක, අවාටවක නේද? පසළොස්වක පුර අටවක. එහෙම තියෙනවා. දැන් ඔක වෙන්නේ මෙහෙමයි. ඕක මතක තියාගන්න වෙන්නේ කොහොමද කියලා. දැන් අදටත් පින්වතුනි සතියට එක දවසක් සාමාන්‍ය නිවාඩුවක් තියෙනවනේ ඕනම ආයතනයක. නේ ඔය ඇයි ওই දවස් නිවාඩු දීලා? එදාට පන්සලකට ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා තමන්ගේ වෙන ජීවිතයේ යථාර්ථය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් කරලා මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න ওই දවස් දීලා තියෙනවා. ඉස්සර මිනිස්සු මාසෙට මේ වගේ දවස් 4ක් වෙන් කරගෙන ඒ දවස් 4 පන්සලට ගිහිල්ලා පිළිවෙත් පුරලා සිල් සමාදන්ව අද නම් මාසෙට එකයි නේ. දැන් ඔයගොල්ලෝ කොබලන් සිල් ගත්තු අය ගිය පොයට ගෙවල් පන්සලකට ගිහිල්ලා ඉන්නවද බලන්න. බොරුව කරන්නේ සම්පූර්ණ. ඒ කියන්නේ මේ ඇයි ඔය පිටුල්ලා හිතන්න නම් ඉන්නේ මේ යම් හරිම ලේසියෙන් නිවන් එහෙම බෑ පිටුතුනි. මාසෙට එකවත් දැන් සිල් ගන්න කීයෙන් කී දෙනාද? මාසෙට එකවත්. එක දවසක් එනවා. ඒ දවසට හඳ සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. එදාට කියනවා අමාවක දවස කියලා. මාසේ පොය කියලාත් කියනවා. ඒ අමාවක දවසත් මිනිස්සුන්ට ඉස්සර එක පොයක් වුණා. හඳ පේන්නේ නැති දවසට වැඩ කරේ නැහැ. හඳ පේන්නේ නැති දවසට ජීවිත අනිත්‍යතාවයත් කල්පනා කරමින් පුර හඳ අද නැති වෙලා තියෙනවා වගේම ජීවිතයත් යම් දිනක නැති වෙනවා කියලා මාසේ පොයට මිනිස්සු බණ භාවනා කළ සිල් සමාදන් වුණා. එදා කනේ තිබ්බ කරාබුව ගැලවුවා මිනිස්සු. කරේ තිබ්බ මාළේ ගැලවුවා. එදාට පොය දවසට මාළු මරණ කට්ටිය දීවරයෝ මෝදු ගියේ නැහැ. ගොවියෝ කැලේට ගිනි තිබ්බේ නැහැ. මිනිස්සු මස් විකුණුවේ නැහැ. සුරාසල් අරලා තිබ්බේ නැහැ. පව්කම් වැද්දා මුව බේරලා යවලා තියෙනවා. ඇයි? හැමදාම ජීවිතේ ජීවනෝපාය වශයෙන් පව්කම් කරාට සංසාරයටත් ගෙනියන්න යමක් තියෙන්න ඕනේ නේ කියලා. එදාට අබේධානිය දුන්න එක තමයි කරේ. පැහැදිලිද මම මේ කියන එක? එහෙම වැද්දන්ට උනත් එහෙම මොලොක් සිතක් තියෙනවා. ඔය පිංගුතල වැද්දොන්ටත් හපන්. දඩයම් වැද්දොන්ටත් හපන්. වැද්දෝ කියන්නේ දඩයක් කරුවන්ටත් හපන්. ඉස්සර මිනිස්සුන්ට එහෙම මොලොක් හිතක් තියෙනවා. පැහැදිලිද මම මේ කියන්නේ? අන්නේ අමාවක දවසට මිනිස්සු Tamanගේ ජීවනෝපායවන් පවා අතහැරලා අකුසල් පිරෙයි කියලා හිතාගෙන අඩුම හේනකටවත් ගිනි තියන්නේ නැතුව පිළිවෙත් පුරන්න පටන් ගත්තා. ඒ තමයි අමාවක. අමාවක දවස පහුවෙලා එනවා පළවෙනි දවසේ එනවනේ. එදාට කියන්නේ පෑලවිය දවස කියලා. පෑලවිය දෙවෙනි දවසේ දියවක, තුන්වෙනි දවසේ තියවක, හතරවෙනි දවසේ ජලවක, පස්වෙනි දවසේ විසේනිය, හයවෙනි දවසේ සැටවක, හත්වෙනි දවසේ සතවක, අටවෙනි දවසේ අටවක. බලන්න ওই පින්විතල මේවා දැනගෙන ඉන්නේ වෙයි දන්නවද? යන්තම් දන්නවද? දන්නේ. කොහොමදයි පොය ගණන් කරන්නේ? පෑලවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක. අන්නේ අටවක දවසත් ওই දවසට හඳේ භාගයක් පේනවා. භාගයක් පේන දවසත් පිළිවෙත් පුරන්න දාගත්තා. දැන් ඕක අර වැඩෙන හඳ වැඩෙන පක්ෂය නිසා ඕකට කිව්වා මොන අටවක කියලා. පුර පක්ෂයනේ. පුර පක්ෂය කියන්නේ හඳ වැඩෙන පක්ෂයට, අව පක්ෂය කියන්නේ හඳ බහින පක්ෂයට. පුර පක්ෂය අටවක පොය නිසා ඕකට කිව්වා පුර අටවක පොය කියලා. බලන්න මේ දැනගත්තාම හරි ලස්සනයි. ඊට පස්සේ ආපහු සැරයක් අටවක පොයෙන් පස්සේ එනවා නවවෙනි දවස. ඒකට කියනවා නවවක. 10 වෙනි දවසේ දසවක. 11 වෙනි දවසේ 11වක, 12වක, 13වක, තුදුස්වක, 15 වෙනි දවසේ එනකොට කිව්වා පසළොස්වක. නවවක, දසවක, 11වක, 12වක, 13වක, තුදුස්වක, පසළොස්වක. මෙන්න මේ පසළොස්වක පොය දවසට හඳ සම්පූර්ණයෙන්ම පේනවා. ආන්න මිනිස්සු එදාටත් පිළිවෙත් පුරන්න පටන් ගත්තා.
සම්පූර්ණ මං අර පෙර කිව්වා වගේ ජීවනෝපායන් පව අතහැරලා දාලා පිළිවෙත් පුරන්න පටන් ගත්තා. ඊළඟට පසළොස්වක දවසෙන් පස්සේ ආයිත් පෑලවිය කියලා ඒ විදිහටම නම් ටික සජ්ජායනා වෙනවා, උච්චාරණීය වෙනවා. අටවක පෝයක් එනවා. ඒ අටවක පෝයට කියනවා අවපක්ෂයේ අටවක පෝය නිසා අව අටවක කියලා ආයි එනවා අර අමාවක දවස නැත්තම් මාසේ පෝය දවස. ඔය හතරම අටවක දෙකයි පුරවකයි අමාවකයි පසළොස්වකයි අමාවකයි ඔය හතරම ඉස්සර මිනිස්සු සීල් සමාදන් වෙච්ච දවසක්. ඉස්සර නෙමෙයි අදටත් සමහරක් ඔය මහා පැත්තේ මට මතකයි මං ආරණ්‍යක හිටියා. ඒ පැත්තේ මිනිස්සු එක්කෙනෙක් හරි සමහර එක අම්මා කෙනෙක් දෙන්නෙක් හරි ඔය හතර පොයට සිල් ගන්නවා. අදටත් ගන්නවා. පොයට පෙර ගමන් සහ පසු ගමන් කියලා පොයට කලින් දවසේ පන්සලට ගිහිල්ලා පොයට පස්සේ දවස් තමයි පන්සලෙන් එන්නේ. එහෙමත් තියෙනවා මිනිස්සු. බලන්න ඉස්සර කොච්චර මිනිස්සු නිවනට නැඹුරුයිද කියලානේ. දැන් ඉන්නේ සෝබනකාරයෝ ටිකක් විතරයි බොහෝ විට. ඔකයි ඇත්ත. නැත්ද? දැන් ඉන්නේ හරිම හරි සෝබනකාරයෝ ටිකක් විතරයි. ඒගොල්ලෝ මම දන්නවනේ මං ඉතින් බණ කියන ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි රටේ. දැන් මිනිස්සුන්ට එහෙම පිළිවෙත් පුරලා නිවන් දැකලා දැන් ওই පිංගුතුල් අද මේ දේශනාවට හිටියානේ. මේ ඉවසගෙන දරාගෙන කාගෙන. හරි. දැන් ওই පිංගුතර මේ කාලේ ගිහිල්ලා මම මේ කියන පිළිවෙත පුරන්න ගනීද? එහෙම නෑ. ඔය යන ජීවිතේම එක රැල්ලක් තමයි ඔය. මම මේ කියන්නේ. එහෙම බෑ. මේක කරනවා නම් හරියට පිළිවෙතට ඇවිල්ලා අනුගත වෙලා මේ බුදුබණ ඇහුනහම මනස අනිත් පැත්තට කලඹවගෙන අනිත් පැත්තට නවාගෙන අනුසෝතගාමි මාර්ගය පටිසෝතගාමි මාර්ගයක් බවට පත් කරගෙන සිල් ගුණ පුරාගෙන දූතාංග සමාදන්ව ප්‍රතිපත්ති භාවනා ආදී දේවල් කරලා මේක වර්ධිත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අන්න. ඉස්සර මිනිස්සු ওই වගේ පන්සලට ගිහිල්ලා ආදරෙන් සිල් සමාදන් වෙලා ගුණ පුරන්න පටන් ගත්තා. පිටිරි මම මේක කියාගෙන ආවේ දැන් ඔයගොල්ලෝට හොඳ දවස් හොඳ දැන් මේක හොඳ පන්නරයක් නේ. ඊට පස්සේ ওই දවස් ටික මතක තියාගෙන ওই දවස් ටිකට සාමාන්‍යයෙන් එදිනෙදා පංචශීලයේ නම් රකින්න ওই දවස් ටිකට දසශීලියවත් සමාදන් වෙන්න. උපෝසත අෂ්ටාංග සීලිය හරි සමාදන් වෙන්න. උපෝසත නවාංග සීලිය හරි සමාදන් වෙන්න. නැත්තම් ගිහි දසශීලිය සමාදන් වෙන්න. වෙලා එක දවසක් කෑම වේලා අතාරින්න රැයට. රැයට කන එකනේ ඔයගලන්ට ටිකක් ඔගේ දරා ගන්න බැරිනේ. රැයට ඉතින් කනවා කියන එක කොහොමත් ඔයගලන්ට කන්න ඕන එක. මේක එක දවසක් රැය කෑම වේලා අතාරින්න එකේ වරදක් නැහැ. මොකද මේමයි. දැන් මේක අහලා මුළු මාසෙම එකපාරට අතාරින්න යන්නත් හොඳ නැහැ. මොකද ගිහියන් මහන්සි වෙන නිසා ගිහියන්ට ධාර්මික කාම පරිභෝගය කරන්න පුළුවන්. ධාර්මික කාම පරිභෝගය. ඒතර ඒකෙදි එකපාරට දැන් ওই පිංගුතුල ඔක්කොම කැම ටික අතාරින්න ගත්තොත් ગેස්ට්‍රයිටිස් වගේ රෝගයක් ඇදිලා මැරෙන්න වෙනවා. ඒවා පිළිකාවලට ඇවිල්ලා. ඒ නිසා එකපාර නෙමෙයි. ටික ටික ප්‍රැක්ටිස් කරන්න. බොහොනු කරන්න. ඇයි ඔය බඩවැල් එහෙම පිංගුනි පැය 24ෙම වැඩනේ අපි දන්නව ඕන දෙන. එතකොට සතියකට එකක් හෝ දෙකක් ඕවට නිවාඩුවක් ලැබෙනවා කියන්නේ එක රැයට කැම වේලක් නොකා ඔබ නිරෝගී කෙනෙක් වෙනවා. ඔබට දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙන කෙනෙක් වෙනවා. ඔබේ ශරීරය එක්තරා විතර කාර් එකක් දුවලා සර්විස් කරනවා වගේ ඒ මිනිස්සේ කොච්චර දිව්වත් අවසර නාල කරලා එහෙම පිරිසිදු වෙනවා වගේ ඔය බඩවැල් වලට ඔය සිස්ටම් එකට පොඩි රෙස්ට් එකක් ඕනේ. ඒ නිසා සතියට එක වේලක් නොකා හිටියා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට ගිහි පින්වතුන්ට පුළුවන් ඔය පොය දවස්වල රකින්න දූතාංග. මම මේකයි කියන්න හදන්නේ. දැන් දූතාංග තියෙනවා 13ක් ස්වාමීන් වහන්සේලාට. පාංශකූලිකංගය, ඊට පස්සේ තචීවරිකංගය, පිණ්ඩපාතිකංගය, පත්තපිණ්ඩිකංගය, කලුපච්චාබත්තිකංගය, ඒකාසනිකංගය, නේසජ්ජිකංගය, ආරඤ්ඤිකංගය, රුක්කමූලිකංගය, අබ්බෝකාසිකංගය, සෝසානිකංග කිය දූතාංග 13ක් තියෙනවා. කියවුන් නැත්te සපදානචාරිකංගය සහ යථාසන්තතිකංගය. ඕවා තමයි තියෙන්නේ. හරි. දැන් ඔය පින්වතුන්ලට මම කියලා දෙන්න හදන්නේ අද ඔය පින්වතුන්ලට ඔය පොයවල් වගේ දවස්වලදී රකින්න පුළුවන් දූතාංග විශේෂයක් ගැන. ඒ දූතාංග විශේෂය තමයි සාමාන්‍යයෙන් දල වශයෙන් ටිකක් කෙටියෙන් කියලා දෙන්න. හරි. පසුව දවසක විස්තර විග්‍රහ සහිතව කියලා දෙන්න. මේවා ගිහි පින්වතුන්ලට හැමදේම රකින්න බෑ. පාංශකූලිකංගය වගේ එකක් ගිහි පින්වතුන්ලට රකින්න බෑ. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් රකින්න ඔය මේ පත්තපිණ්ඩිකංගය වගේ දූතාංගයක්. පත්තපිණ්ඩිකංගය රකින්නේ කොහොමද? දැන් පත්තපිණ්ඩිකංගය සමාදන් වෙන කෙනා එක පිගානක විතරයි දැන් ස්වාමීන් වහන්සේ නමක් නම් තමන්ගේ පාත්‍රේ.
දැන් ඔයගලන්ටත් පුළුවන් පොය දවසට පොඩි අදිෂ්ඨානයක් කරගන්න මම විවිධ භාජනවල වළඳන එක නවත්තනවා. එකම භාජනයක විතරක් වළඳනවා. එහෙමයි කියන්නේ. පත්තපිණ්ඩිකංගය කියන්නේ එක භාජනයක විතරක් වළඳනවා කියන එක. එතකොට දැන් අපි හිතමුකෝ පළතුරු වෙනම පිගානකාවට ඔය පිංගුතුලට ඒ පිගානි කන්න බෑ. අනිවාර්යෙන් ඔය පත්තපිණ්ඩිකංගය සමාදන් වෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඒක උත්කෘෂ්ඨ වශයෙන් සමාදන් වෙන කෙනා මේ එයා කන්න ඉඳගන්න කලින් කෑම එකක් බෙදාගෙන ඉඳ ගන්නවා. ඉඳගෙන කිසිසේත්ම කවර ආකාරයකින්වත් වෙනත් පිගානක දෙවෙනි භාජනයක් පරිභෝග කරන්නේ නැහැ. එයා කකයිත් යාට මිදි ලැබුණා කියලා හිතන්නේ. ඒකත් පිගානට දාගෙන පිගානින් තමයි බලන්නේ. පැහැදිලිද මම මේ කියන්නේ? කැඳ ලැබුණත් කැඳ එක පාටම අර බත් එකට දාගන්න නැතුව බත් එක කාලේ ඉවර වෙලා එක්ක කැඳ වළඳන්න ඕනේ. නැත්තම් කැඳ වළඳලා ඉවර වෙලා බත් එක වළඳන්න ඕනේ. කියන්නේ බත් එකට කවලම් වුණාම අප්‍රිය හිතෙන જાති එකවරම පාත්‍රයට දාගන්නේ නැතුව අනිත් දේවල් තමන්ගේ පිගානේ පරිභෝග කරන්න පුළුවන්. ගිලන්පස වගේ දේවල් කියන්නේ අපි ඔය කොත්තමල්ලි එකක්, ප්ලේන් ටිකක්, කෝපි එකක්, ඒ වගේ ඒවා බොනවා නම් අෂ්ටපාන වලින් හදපු ඒව නම් කෝප් එක බොන්න පුළුවන්. ඒව පිගානකට දාගෙන බොන්න කියලා නැහැ. ඒවට විතරක් ගිලන්පස වලට විතරක් කෝප්පයක් පරිභෝග කරන්න පුළුවන්. නමුත් ආහාර වලට පරිභෝග කරන්න වෙන්නේ පිගාන විතරමයි. ඕකට කියනවා පත්ත පිණ්ඩිකංගය කියලා. බලන්නකො මේක සමාදන් වීමේ වටිනාකම නොඑක් වාජනවල විසිතුරු වාජනවල හිත අලවන්නේ නැහැ. නේ. ඒතර කෑම පිළිබඳ වුණත් ලොකු ප්‍රයක් උපදින්නෙත් නැහැ. අර එකම ඉඳුල් වාජනේ ඉන්න දාගෙන කන්නේ. ඉතින් මේ වගේ ආහාර තෘෂ්ණාව, භාණ්ඩ තෘෂ්ණාව වගේ දේවල් අතහැරලා එයාට ඉතින් මේන්ටේන් කරන්න දැන් ඔයගොල්ලෝ පොයිට සිල් ගන්න යනකොට නේ ඔයගලගේ මල්ලට අත දාලා බිලුවොත් ඔයගේ කෝප්ප තියෙනවා, හැන්දි තියෙනවා, විගන් තියෙනවා. ඒ වගේ මේ හරිම අඩුයි මේන්ටේනින් කියන එක. අන්නේ මේන්ටේනින් අඩු වෙන එක තමයි මේ පත්ත පිණ්ඩිකංගයේ තියෙන එක ආනිසංශයක් බවට පත් වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් තව එකක් සමාදන් වෙන්න ඒකාසනිකංගය. ඒකාසනිකංගය කියන එක එක ආසනයක ඉඳලා දන් වළඳනවා කියන එක. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඒ පුතල දාහනේ බෙදාගෙන ඉඳලා ওই පුටුවේ ඉඳ ගන්න. ඉඳගත්තට පස්සේ දෙවනි පාර ආයිත් පුටුවෙන් නැගිටින්නේ නැහැ. ඉඳගෙන කන තරමක් කාලා නැගිට්ටට පස්සේ ආයි කන්නේ. තේරුණාද මේ කියන්නේ? එක අසුනක ඉඳලා දන් වළඳනවා කියන එක තමයි ඒකාසනිකංගය කියන්නේ. ඒතර මේ ඒකාසනිකංගයේ සමාදන් වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියලා. උත්කෘෂ්ඨ කෙනා පින්වතුනි ඉඳ ගන්න කලින් සම්පූර්ණ අවශ්‍ය සියලුම දේවල් බෙදාගෙන එනවා. මිදිද, ජූස්ද, අරවද මේවද ඔක්කොම අරගෙන ඇවිල්ලා එකපාර ඉඳ ගන්නවා. එයා කන්න ගත්තට පස්සේ ආයි කිසිසේත්ම පාත්‍රයට බෙදාගන්නේවත් නැහැ. ඕකේ මධ්‍යම කෙනා ආසනයේ කෙලවර කොටගෙන ඉන්නවා. ඒ කියන්නේ එයාට පුළුවන් මධ්‍යමව රකින්න කෙනාට ඉඳගෙන ඉන්න ගමන්ම කවුරු හරි ගෙනාවොත් පික පාත්‍රයට බෙදා ගන්නත්. හැබැයි උත්කෘෂ්ඨව රකින්න කෙනා හැමවත් බෙදාගන්නේ නැහැ. එයා එකපාරයි පාත්‍රයට බෙදාගෙන ඉඳ ගන්න එච්චර තමයි දවසට. මධ්‍යම කෙනාට පුළුවන් තමන් කන අතරතුර කාලිවර වෙලා නෙමෙයි කන අතරතුර එන ඕනෙම එකක් පාත්‍රයට බෙදාගෙන හරි පිගානට හරි බෙදාගෙන වළඳන්න. තුන්වෙනි එක්කෙනාට එයාට පිටින් එයා කාලිවර වුණත් අපි හිතමු පාත්‍රයේ කාලිවරලා පැත්තකින් තියලා ආයි මිදියක් ගන්නවා. ඒ වගේ කාලිවර වුණත් පාත්‍රය සෝදනකම් එයාට එන ඕන කෑම එකක් හැබැයි එක ආසනයක ඉඳගෙන විතරයි. එකපාරක් ඉඳගෙන කාලා නැගිටලා තව තැනක ඉඳගෙන කන්න ගත්තොත් දූතාංගයේ බින්දින දෙකක් කියලා දුන්නා. පැහැදිලිද මම මේ වගේ මේ ආහාර තෘෂ්ණාවෙම අඩු වෙනවා පින්වතුනි. ඒකයි සහැල්ලු ගති පැවතුම් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ආහාර තෘෂ්ණාව අඩු වෙලා සහැල්ලු ගති පැවතුම් තියෙන කෙනෙක් බවට පත් වුනහම ඒක හරියම පහසුයි අපේ මේ ජීවිතේට. ඉතින් ඔය දෙකම ඔබට සමාදන් වෙන්න පුළුවන් දූතාංග. ඊළඟට තව ඉතින් ඕනෙම නම් රුක්ක මූලිකංගේ, අබ්භෝකාසිකංගේ වගේ දේවල් සමාදන් වෙන්න පුළුවන්. රුක්ක මූලිකංගේ සමාදන් වුණොත් ගහක් මුල වාසය කරනවා කියන එකට යනවා. අබ්භෝකාසිකංගේ සමාදන් වුණොත් හිසට සෙවණියක් නැති, ඒ කියන්නේ වහලක් නැති ගල්තලාවන් වැනි දේවල් පරිභෝග කරමින් දූත ගුණ පුරන්න සූදානම් වෙනවා කියන එක මතක තියාගන්න. මේ දෙකම උනත් සමාදන් වෙන්න පුළුවන්. මම මේ නිකන් දල සටහනක් කියන්නේ විස්තර අවශ්‍ය නම් හොයාගන්න තාම.
පසුව දවසක් කියලා දෙන විස්තර විග්‍රහ සහිතව. තව එකක් තියෙනවා. ඒක තමයි අමාරුම එක. ඉතින් පුළුවන් නම් රැකලා බලන්න. නේසජ්ජිකංගය. නේසජ්ජිකංගය කියන්නේ නේසජ්ජිකංගේ සමාදන් වෙන භික්ෂුව නිදාගන්නේ නැහැ. දවල්ට නෙමෙයි රැයටවත් නිදාගන්නේ. ඒ හිතන්න දැන් ওই සාරිපුත්ත ස්වාමීන් වහන්සේලෙම ජීවිත කාලෙම දූතාංග රැකලා තියෙනවා. ඒකට නිදාගෙනම නේ රැයට නේ බණ භාවනා අඩුම උත්කෘෂ්ඨ වශයෙන් රකින්න හේතුවත් වෙන්නේ. එහෙම හේතු උනොත් උත්කෘෂ්ඨ නෙමෙයි. නිින්ද ගියොත් ඉඳගෙන තමයි නිදාගෙන කියන්නේ නිදාගන්න ඉරියව්වට නම් කිසිසේත්ම යන්නේ. ඕකට කියනවා නේසජ්ජිකංගය කියලා. ඉතින් බලන්න වගේ පිංගුතුල්ලට හිතන්න මේව රකින්න නිකන් හිතිලවත් නැද්ද? මෙහෙම කිව්වහමත් අනේ ඉතින් අපිට ඇත්තටම වගේ දෙයක් රැක ගන්න තියෙනවා නම් කියලා හිතෙන්නේ නැද්ද? වීරිය මදිකම තියෙන්නේ. එෆර්ට් එක තව දාලා නැත්තම් වීරිය තව යොදලා මේ කියන ප්‍රතිපත්තියට ආදරය කරලා මේ ප්‍රතිපත්තිය තීරුම් ගත්තොත් නිසකවම ඔබට මේ සංසාරයේ කෙලවර කරන්න පුළුවන්කම ලැබේ. ඔහොම නැතු. පිටින් ගුණ කියන එක අපිට තියෙන්න ඕනේ. ඔය පිංගුතුල්ලා. ඉතින් මේ එහෙම බලන්න තමන්ගේ හිතට තට්ටු කරලා තමන් ගුණවන්තයෝද මිනිසුන්ගේ දුකට පිහිට වෙනවද අනිත් අයගේ සැපත දැකලා සතුට උපදිනවද නැත්නම් ඔබේ මේ පොඩි කෙටිකාලීන ජීවිතය ගැන විතරක් හිත ඒ කෙටිකාලීන ජීවිතය පෝෂණය කරන්න ඕන කෙනෙක්ව බිල්ලට දෙනවද කියලා හිතන්න. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ ඒක. ඔබේ කෙටිකාලීන විනෝදාස්වාදය පිණිස කල හැකි යමක් තියෙනවා නම් ඒ දේ ඔබ කරනවා. ඉතින් මේක පින්වතුනි හොඳට තේරුම් ගත්තේ නැත්නම් අපරාධ මේ බුද්ධෝත්පාද කාලේ නිකම් වැනි ගෙවිලා යයි. කාලයේ වේගෙන් ඉවර වෙයි. ඔබට කවදාවත් මේ ශාසනයේ ප්‍රතිෂ්ඨාපනය ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. ප්‍රතිෂ්ඨාපනය ලබන්න කැමති වුන් මේ වගේ සෙල් ගුණදම් සමාදන් වෙන්න ඕනේ. එදාට පින්වතුනි කනේ කරේ තියෙන මේ මුදුමාල හැම ගලවන්න. තේරෙනවද? ඔය හරි බරයිනේ. අර විශාකාව පන්සලට යනකොට මුදුමාල දාන් ගියේ නෑනේ නේද? ඔය පින්වතුන්ලා දාන් ඇවිල්ලා තියෙන ඔය ෂෝක් එකට. එහෙම නෙමෙයි. ඒවා ඒ සිහිය කල්පනාව නුවණ මම කියන්නේ මේක අරාබු දාන් ආව නිවන් යන්න බෑ කියලා නෙමෙයි. නමුත් ඒ අතහැරීම ඔබට අපි මේ බණක් ආන්න යන්නේ මේ මල කෝලම් හොඳයි ගිහි ගෙවල් වලට. ආමුදුරෝ කෙනෙක් ගාවට යනකොට පන්සලක් ගාවට යනකොට එහෙම ඔබට කල්පනා දැන් මම දැකලා තියෙනවා පින්වතුනි ඕන තරම් මේ තාමත් ෆස්ට් ක්ලාස් එකේ මිනිස්සු මෙතනට එනවා. ඒ කියන්නේ බණ අහනවනේ ඇවිල්ලා. අපිත් සමහරක් වෙලාවට දැකලා මිනිස්සුගේ ගුණේ බලන්න අතේ පිරිත් නූලක්වත් නැහැ. කියන්නේ අපි දැනගන්න ඕනේ ඒ ඔබ වෙඩින් එකකට යනකොට මේ පූසාරි වගේ යන්න එපා. එදාට ගාන්න පුළුවන් ඕන එකක් ගාගෙන යන්න මොනරි වගේ. හැබැයි පන්සල මේ මෙතනට එනකොටවත් මේ අතහැරීමට නෙන්නේ. ඒ මෙතනට ලෑස්ති වෙලා කණ්ණාඩියෙන් මූණෙන් බැලුවේ නැද්ද ගෙදරදී? බලලා සෑනේ අයිතින් මොනවද කොණ්ඩේ පීරලා තියන ඇඳුම හොඳම ඇඳුම ඇඳගෙන එහෙම නෙන්නේ නේ පිළිවෙලට. එහෙම නෙමෙයි. මේවට එනකොටවත් සිහි උපදවා ගන්න. මම කියන්නේ හැමෝටම ඉතින් මේක ලංකා මහාන බණක්නේ. අපි පන්සලකට යනකොට අපිට සිහිය තියෙන්න ඕනේ අපි මේ ගිහි ගෙදර විචූරණ පන්සලට අරන් යන්න ඕනේ නැහැ. පන්සල කියන්නේ ගිහි ගෙදර විචූරණ බලන්න මිනිස්සු වෙන තැනක් නෙමෙයි සංසාරයෙන් එතර වෙන්න පාර කියන තැන. ඒතරේ සංසාරයෙන් එතර වෙන්න පාර කියන තැනට යනවා මිසක මේ විචූරණ එහෙට අරන් යන එක අපිටත් විලිලැජ්ජායි. ඔහොම හිතන්න ඕනේ. එද අපිට හිතනවනේ පින්කොදී අප්පොයි කතා කරන්න නම් මාළකුණ නිවන් යන්නේ උනාට පේන්නේ නැද හැසිරීම කියලා. ඒතර ඊට අනුරූපීව තමයි අපිට මේ බණ කියවෙන්නේ. හරි ඊළඟට දැන් මම මේ උදාහරණ ඊළඟට ඔය මේ ජීවිතේ දැන් අපිට අතාරින්න වෙන සමහරක් දේවල් නච්ච ගීත වාදිත විසූක දස්සන ඕවා දැන් සමහරු බණාන්න බස් වල එනවා පාර දිගේ සින්දු කියන්නේ මේ වගේ දවස් වලට ඒව අතාරින්න ඕනේ. ඔය ට්‍රිප් යනවා කියලා බලන්නකෝ යන මිනිස්සු ඒගොල්ලෝ යන්නේ සමහරකට සිරීපාදේ වඳින්න. ඔක්කොටම කලින් ළඟට ගන්නෙ මොකද්ද? අර බොංගෝ එකකුයි ගිටාර් එකකුයි නේද? ඕවා ටික ළඟට අරගෙන තමයි ඒගොල්ලෝ ට්‍රිප් යන්න ඕගනයිස් කරගන්නේ.
ගිහිල්ලා තමයි නෙළුම් මල් මතක් වෙන්නේ. එහෙම බෑ. මේක ඊට වඩා වෙනස්. තම තමන් හරියට ඇතුළාන්තයෙන් මේ අතහැරීමට දේශනා කරපු ධර්මයක් තියෙන තැන, මේ ඊතර වීමට ධර්මයක් දේශනා කරපු තැන, මේ සංසාරයෙන් නිවෙන්න ධර්මයක් දේශනා කරපු තැන, මේක නිවීම පිණිස උපකාර කරගන්න ප්ලැට්ෆෝම් එකක් මිසක් දැවීම පිණිස උපකාර කරගන්න එපා. ඕගොල්ලෝ නිවීම පිණිසද මේක උපකාර කරගන්නේ දැවීම පිණිසද කියලා හොඳට කල්පනා කරලා බලන්න. මිනිසුන් මේ ධර්මයේ ඇතුලේ දැවෙනවා. පිටුතුනි මිනිසුන්ට කිසිම පරාර්ථකාමීත්වයක් නැහැ. මිනිස්සු කිසිම සිත්මෙලක් වීමක් නැහැ. මිනිස්සු නපුරුයි. ඔබ දන්නවද මම මේ සත්‍යකට මිනිස්සු රෞද්‍රයි. අර මෘග සංඥා පහළ වෙලා මිනිසුන් ආත්ම දමනයට බය නැහැ. මිනිසුන් ආත්ම දමනය කියන එකෙන් තොර වෙලා නීති දමනය කියන එකට ඇවිල්ලා තියෙන්නේ. මම අර දැක්කා පහුගිය දවසක එක මිනිමරුමක් සිද්ධ වෙලා කොච්චර ක්‍රූර සිතිවිලි ගණනාවක් පහළ වෙලාද බලන්න. පිටින් මිනිස්සුන්ට මිනිස්සු කොහොමද ඒ තරම් ක්‍රූර වෙන්නේ? මෝහය තමයි. හැබැයි ෂණ මාත්‍රයක්වත් ඇතුළේ සිහිය උපදින්න එපා. පිටුතුනි මම පහුගිය දවසක බණකට යනවා. මන් ටිකක් පරක්කු වුණා. මොකද මේ බණ කියන එක පිටුතුනි ඔහොම තමයි. එන මේ එක බණක් මාසෙට කියනවා නෙමෙයිනේ. දවසට බණ 12ක් විතර කියනවා. දවසට. ඒතර එකක් හොරණ, එකක් කුරුණෑගල, එකක් මාතර, එකක් හම්බන්තොට, එකක් අනුරාධපුරේ. ඔහොමනේ බණ ටික වැටෙන්නේ. ඒතර ඒකට ටයිම් ඇඩ්ජස්ට් කරාට අපි නොහිතන දේවල් ඕන තරම් පාරකදී වෙන්න පුළුවන්. වෙයිද? වාහනවල හුලං යන්න පුළුවන්. අසනීපයක් අමාරුවක් යන පිටුතුනි ඔබ විශ්වාස කරන්න. එක දවසක් එහෙම බණකට යනකොට මේ ගාල්ල පැත්තේ වගේ තමයි මට මතක. මං ඒ ගෙදරට කතා කරලා කිව්වා මේ අම්මා පැය භාගයක් පරක්කු වෙයි. හිතුවේ නැති තැනකදී ට්‍රැෆික් එකකට ආව වුණා කියලා. මේ අම්මා මට කියනවා හරි ආමුදුරනේ ටිකක් හයියෙන් ආවොත් වෙලාවට එන්න පුළුවන්. ටිකක් හයියෙන් එන්න කිව්වා. දැන් බලන්න මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමීද කියලා. මේ උන්දලට නිකන් හිතෙන්න එපේ හාමුදුරුවෝ හයියෙන් එනකොට අපවත් වුණොත් වාහනේ වැදිලා. එහෙමද මිනිස්සු? ඉතින් මට හිතුණා ආයිත් වාහනේ හරවගෙන යන්න ආරණ්‍යයට. නමුත් බණ බාරගත්තු නිසා මම ගියා. මිනිස්සුන් අපහසුතාවයටපත් කරන කැමැත්තට. හැබැයි ප්‍රේම නම් බණ ටික කියුණේවත් නැහැ. ඒ කියන්නේ එච්චර ආත්මාර්ථකාමීද කියලා හිතුණා. දැන් කෝ මිනිස්සුන්ට තියෙන නිර්වාණය දැක ගන්න තියෙන ගුණේ අර ඔබ කතාවක් අහලා ඇති කැලණියන්න පස් එකක් කියාලු. ඔන්න බලා ගන්න මේ කතාව. යනකොට ඔක්කොම නැග්ගා. කොල්ලෙක් අන්තිමට ෆුට්බෝඩ් එකේ අන්තිම දශමයට අඩිය තියලා නැගගත්තලු. 100 කෙනෙක් බිම හිටියලු. 100ට නගින්න ඉඩක් නැහැ. මේ කොල්ල බස් එකෙන් බැහැලා කිව්වලු 100 යන්න මට තව වයස තියෙනවනේ. 100 ගිහිල්ලා බණ අහලා නිවන් දකින්න මම පස්සේ යන්නම් කියලා කිව්වලු. ඔබ දන්නවද? බස් එක කැලණි යන්න කලින් අර බිමට බහැපු කොල්ල රහත් වුණාලු. ඒ කියන්නේ නිවන වුණත් ලැබෙන්නේ පස්සෙන් පන්නන කෙනාටම නෙමෙයි. ඒ ගුණේ අතහැරීම තියෙනවා. ඔබට මං කියන එක පැහැදිලිද? මේක කටකතාවක් වෙන්නේ නැති සාහිත්‍යයක් කියන නමුත් මේක ලොකු අර්ථයක් තියෙනවා. මේක තමයි ඇත්ත. දැන් බලන්න අර ක්‍රූර කතාව. එහෙම බෑ පින්වතුනි. මේකෙදි ಗುಣ වැඩෙන්න ඕනේ. සල්ලේකතා, සුබරතා, පවිවේකතා, සන්තුට්ඨිතා, අප්පිච්චතා. නිවෙන්න මිසක් ඒවා නිවෙන්න මිසක් දැවෙන්න බෑ ධර්මයේ ඇතුලේ. දැන් ඔබ නිකන් කල්පනා කරලා මම ඊයේ අනුරාධපුරේ ඉඳන් ආවේ
එනකොට මට හිතුණා මේ සමහර සිදුවීම් දෙක තුනක් නිසා මේ මිනිස්සුට නිවන් යන්නම බෑ කියලා. මම මේ පාර දිහා බැලුවා, එහෙටත් වාහන යනවා, මෙහෙටත් වාහන යනවා පේනවා. මට ඇත්තටම හිතුණා මේ මිනිස්සු නිවන් යන්නෙම නෑ කියලා. ඇයි? මං හරිද වැරදිද කියන්නේ? පින්වතුනි, අපි දැන් ඔබේ ඉන්ද්‍රිය ධර්ම වලට උපකාර කරනවා මේ ප්‍රඥාවට, සිහියට. මේක කවදා හරි ඔබට නිවනට හේතු වෙන්නේ මේ ජීවිතේ නොදැක්කත්. ඒකයි මේ කරන්නේ. තේරුණාද මම මේ කියන්නේ? දැන් රවට්ටන්න පුළුවන් මේ අප්පෝ ඔම ඉන්න හොම ඉන්න නිවන් දකි කියලා. නිවන් මේ නිවනේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ නිවන් දකින්න ඉන්න ඔඩියන්ස් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මලකට බලෙන් පුහුලන් ගහලා පුම්බන්න බෑනේ. මල පිම්බෙන වෙලාවක් තියෙනවා. ඒ මල පිපෙන වෙලාවට පිපෙන්න ඉඩ දෙන්න ඕනේ. ඔකයි කතාව. එතකොට ඔබ දැන් මේ වගේ පොහොට්ටු නම් මට මේ මම කියන්නේ මම පිටුතුනි මගේ බණ 100ක් අහන්න අනිවාර්යෙන් පිපෙනවා කියලා. මං ඔබේ අදාළ ඉන්ද්‍රිය ධර්මයට කතා කරනවා. ප්‍රඥාවට, වීරියට, සති, ත්‍යාග මේවට. සද්දා, වීරිය, සති, ත්‍යාග, ප්‍රඥා. සමාධි, ප්‍රඥා. සද්දා ඕවා හැම එකටම කතා කරනවා. මේ හැම එකටම කතා කරද්දී ඔබේ ඒ ඉන්ද්‍රිය ධර්මයෙන් මෝරන්න පටන් ගන්නවා. ඔකයි වෙන්නේ. මෝරලා යම් වෙලාවක කාර්ය අෂ්ටාංගික මාර්ගයම චිත්ත සංතානිය තුල පහළ වුණොත් දැන් බලන්නකෝ ඕගොල්ලෝ සම්මා සංකප්ප. ඕකේ තියෙනෝනේ අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකල්පනා. නේද? අව්‍යාපාද සංකල්පන ඒවනේ දැන් වැඩෙන්න ඕනි. දැන් බලන්න ඔබේ ධර්ම මාර්ගය තුල ඒව වැඩෙනවද කියලා. නැත්තම් ඔබ තාමත් අනුන්ගේ සැපත දැකලා iriසියා කරන මානසිකත්වයේ ඉන්න පිරිසක්ද? දැන් වෙලා තියෙන්න ඕනි අන් අයගේ සැපත දැකලා දැන් මගේ ශිෂ්‍යයෙක් බණ කියනවා නම් මං ඒක දැකලා සතුටු වෙනවනේ. අපි මේ මගේ ශිෂ්‍යයෙක් වඩද ඔය දරුවෝ මගේ දරුවෝ නෙමෙයිනේ වෙන අම්මලා ගාව හැදිලා ඉපදිලා ආපු දරුවෝ. ඒකට මට මං හරියට කල්පනා කරොත් සත්‍යවාදී මට මේ පිට මිසක් පිටයිනේ කොච්චර උනත්. හැබැයි දැන් ඒක අයින් කරලා ඔන්න ඒකයි ගුණය කියන්නේ. ඕක අයින් කරලා මගේ කියන සංඥාවෙන් මංගාව ඉන්න දරුවෝ කියන සංඥාවෙන් ඔවුන් බණක් කියනකොට ඒක දිහා දැකලා ඔවුන් බණ භාවනාවක් කරන ඔවුන් ධර්මකාරණාවක් කියනකොට ඔවුන් කුටියකට වෙලා සෝපහසුවෙන් පිළිවෙත් පුරනකොට ඒක දැකලා සතුටු වෙන හිතක් මට තියෙනවනේ. දැන් ඔබ එහෙමද? ඔබ එහෙමනේ. එතකොට කෝබ තුල වැඩිච්ච ධර්මය. මිනිස්සු ධර්මයේ වඩන්නේ මිනිස්සු නිකන් ධර්මයෙන් වෙන මොකද්දෝ එකක් කරගන්න. පින්වතුනි, ඔබ තුල ධර්මයේ වැඩෙනකොට ඉරිසියාකම් අඩු වෙන්න ඕනේ. ඔබ තුල ධර්මයේ වැඩෙනකොට මසරුකම් අඩු වෙන්න ඕනේ. ඔබ තුල ධර්මයේ වැඩෙනවා නම් දැන් ඔබට බලන්නකෝ ඇත්තටම ඔබට මම මේ නිකන් කියනකොට මේ අද යනකොට පාරින්න යාචකයෙක් දැකලා හැමෝම තමන්ගේ පර්ස් වලින් රුපියල් 100 දෙන්න. දීලා බලන්න ඔබේ හිතේ තත්ත්වය කොහොමද කියලා. ඔබට නොහිතුනොත් අපරාධ 100ක් දුන්නේ කියලා මම බණ කියනක නවත්තනවා අනිද්දා ඉඳන්. ඔට්ටුවක් මේ දාන්නේ. අද යනකොට පර්ස් වලින් 100 ඇදලා දෙන්න යාචකයෙක්ට. ඔබ ඊට පස්සේ ඔබ පුළුවන් නම් නොහිතා ඉන්න අපරාධි දුන්නේ කියලා පින්වතුනි ඔබට හිතන්න දෙයක් නැහැ. හිතෙනවමයි. අපරාධි 100ක් නම් දුන්නේ 50ක් දෙන්න තිබ්බේ. වංචක ධර්මයකුත් එන්නේ. තව ඉංගන්නෙට්ට 50ක් දෙන්න තිබ්බනේ අරක තියාගත්තා නම්. 20 පස් දෙනකොට දෙන්න තිබ්බ එක අපරාධයක් කෙනෙකුට දුන්නේ. හිතෙයිද නැද්ද? ඔබ කෝටිපති වුණත් ඔබට හිතෙන. ඇයි මේ? ඒ තමයි හිතේ කුණු බව. නෑ අද රැට ගිහිල්ලා කෑම කද්දී අභියෝගම හරි ඔබ සම්පූර්ණ පළවෙනි බත් කට හොඳට පරිප්පුයි අරවයි මේ හොඳට උයන්න හැබැයි හරි උයාගෙන පළවෙනි බත් කට හොඳ බත් කටක් සතෙකුට අයින් කරන්න ඔබේ ඇඟෙන් ඇටයක් කැඩිලා යනවට වඩා ඔබට අමාරුයි. يعني ඒක අයින් කරනකොට අර
සතෙකුටනේ කියලා චුට්ටක් අඩු වෙනවා මිසක් හිත සතුටින් මෙහෙම කරලා බත් කටක් සම්පූර්ණයෙන් සතෙකුට දෙන්න ඔබට හයිය නැහැ. කියන්නේ මම මේ කියන එක තේරෙනවද මේකද මේ බයිනවනේ මේ හරියද? මේ තමයි හිත වහගෙන ඉන්න වහගෙනිල්ල. පිටුදින මට හම්බ වෙලා තියෙන සමහර මිනිස්සු අපේ පින්ඩපාත යනකොට ඒ අයගේ බත් පාර්සලෙන් මෙහෙම කරලා හරලා යනවා. හැබැයි සෝබනේට නෙමෙයි. මේ අහිංසක ගම්වල පින්වතුනි අහිංසක දරුවෝ ඉස්කෝලේ යන දරුවෝ මට එහෙම දානික පින්ඩපාතේ පාත්‍රයක් දීලා ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා දිගහැරලා බලනකොට බත් එක සමහරකට කඩලයි බතුයි. සමහරට පොළුයි බතුයි. මං කල්පනා කරනවා මේ දරුවා මට මේ කෑමක දීලා මේ වෙලාවේ බඩගින්නේ ඇතිනේ කියලා. ඒ දරුවා ගෙදර කෑවේ සම්බෝලයි බතුයි නම් කෙසේසේත් මේ දරුවගේ අතේ කඩෙන් කන්න සල්ලි නැතුව ඇති කියලා මට හිතලා තියෙනවා. එහෙම මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. පින්වතුනි සීලේ ප්‍රත්‍යවේක්ෂා කළා ගුණීය ප්‍රත්‍යවේක්ෂා කළේ දානික වළඳලා කෙල්ලට සෙත් පැතුවා මිසක්. මෛත්‍රී කරා මිසක් සංසාරයට සුවපත් වෙන්න ඒ ණය හිලව් කරන්න මේ බණ ටික කියනවා මිසක්. ඔවුන් අපිට දුන්නේ දානි වළඳලා තමයි අපි පිළිවෙත් පිරුවේ. දැන් අපේ යුතුයකම. ඔවුන් බඩගින්න ඉඳලා අපිට දුන්නු දානෙට බණ ටිකක් කියන එක. ඔවුන්ටත් මේ සසරින් ඈතර වෙලා යන්න. ඒ නිසා මේ බණ ටික එවැනි ගුණවන්තයන්ට එවැනි උතුමන්ට ඔබත් ඔබේ හිතත් නිසකවම ඒ දැනටපත් කරගන්න දඟලන් පින්වතුනි. එහෙම නැති ලෝකේ හරිම ඩාක් හරිම අඳුරයි. ඔබට මම මේ කියද්දි හිතෙනවද මේ ආදුරු කියන ලෝකේ නම් කවදාවත් අපිට මුද ආම්දුරු නම් මේ මාන වෙලා ඉඳලා කියයි අපිනේ දන්නේ එළියට ගියාම තියෙන යුද්ධ කියලා. එළිය යුද්ධයක් තමයි. ඒ නිසා අතහැරලා දාලා කැලේට ගියේ. එළිය හොඳයි නම් කැලේට යනවද දෙයි ආම්දුරුවනේ. ඉතින් ඔය ජීවිතය අතාර්ථය තේරුම් අරගෙන මේ ගොහරතර භයානක සංසාරයෙන් එතර වෙන්න නම් අනිවාර්යෙන් ඔබේ හිත මෙලෙක් හිත එක හරිම මොකද්ද මම ඔකට කියන්නේ ඒකේ එජස් ෂාප් වෙන්න බෑ. මේ කණුවේ හැප්පුණොත් ඔබට රිදෙනවද නැද්ද? මේ කණුවේ හයියෙන් හැප්පිලා බලන්න. රිදෙනවා. ස්පන්ච් වලින් ওই වගේ කණුවක් හදලා ඒක හැප්පිලා බලන්න. එතකොට රිදෙන්නේ නැහැ. පින්වතුනි. ඔබේ හිත මේ කණු වගේ වෙන්න බෑ. ඒ වගේ වැදුනහම අනිත් මිනිස්සුන්ට මේ අනිත් මිනිස්සු ඔබට හානි කරයි. එන්නේ මේ මිනිස්සු දැන් මම ශිෂ්‍යයෝ ගැන එහෙම හිතුවාට ශිෂ්‍යයෝ මං ගැන එහෙම හිතන්න ඕනි කියලා එකක් ලෝකේ තියනවද? එහෙම එකක් නැහැ. දැන් මම ඔබට මෙහෙම කරුණාවෙන් බණට ඔබ මට කරුණා කරන්න ඕනි කියලා එකක් ලෝකේ නැහැ. මම ඔබට කරුණා කරන එක මගේ ස්වභාවය. ඔබ මට කරුණා කරන එක කාගේ ස්වභාවය වෙන්න ඕනේ? ඔබ මට කරුණා නොකරනවා නම් ඒක ඔයගලන්ට තියෙයි. මේක මට තියෙයි. හරි. අනිත් එක තමයි දැන් එහෙම පින්වතුනි ලෝකෙ මේ 100% හොඳ කරපු මිනිස්සුන්ට හොඳම ලැබෙනවා කියලා එකක් නේ. මම දැන් අද දැක්කා පත්තරයකට ආටිකල් එකක් දාලා තිබ්බා. අපේ ආරණ්‍ය සේනාසන නමක් දාලා සුජාත පුතුන් වහන්සේලාත් දැන් මේ දවස්වල කැල වන සම්බන්ධයක් යනවා. දැන් ඉතින් හාමුදුරුවන්ටත් ඕක ටික ටික බලපානව නැතුවනේ. මොකද අපිත් ඉන්නේ කැලෑවල් වලනේ. ඉතින් මම බැලුවා මේ මිනිස්සු මේවා ලියලා තියෙන නිකන් අපි නිදන්න හාරලා වගේ අර කැලෑවල් වලට ගිහිල්ලා. ගහක ඉත්තක් තියා මලක් කොලයක්වත් කඩලා නැහැ. පැවිදි උපසම්පදාවේදී. මේ ඕක තමයි මිනිස්සුන්ගේ ජීවිත. මිනිස්සු හරිම රළුයි. මිනිස්සු ಗುಣ පුරන්න ලැබිච්ච සාසනේ ಗುಣ වෙනුවට වෙන මොනවද එකක් නම් මට පේනවා. මට තාම ජජ් එකක් නෑ මොකක්ද ඒ කියලා. ಗುಣ පුරන්න තේර මේ වචනේ ಗುಣ පුරන්න ලැබිච්ච සාසනය. දැන් අඟුලිමාලව බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට ආවුනේ අඟුලිමාලගේ සීලය නිසාද ගුණේ නිසාද? දැන් අඟුලිමාලට සිල් තිබ්බද ඒ වෙලාවේ? මොනවාද තිබ්බේ? ගුණේ තිබ්බේ. බලන්නකො ගුණේ.
ගුරුවරයාට සලකන්න ජීවිතයම කැප කරා. ගුරු පඬුර වෙනුවෙන් ජීවිතයම කැප කරපු එක ගුණයක්ද නැද්ද? ගුණයක්. අඟුලිමාලට තිබ්බ ගුණේ ගංගුලිමාලට මේ මිනිස්සු රහත් වුණාට පස්සෙත් ගල්ලරව මේ වගේ ඒ කියන්නේ හාමුදුරුව කෙනෙක් වුණා කියලා බේරලා නැහැ. ගල්ලේම ගහලා තියෙන ඕක තමයි අපේ අම්මා මැරුවේ පුතා මැරුවේ කියලා. හැබැයි අර දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා ප්‍රසූත වේදනාවෙන් ඉඳි ආපහු ඇවිල්ලා බුදුහා අනේ ස්වාමීනි අර කෙල්ල හරිම අමාරුවෙන් ඉන්නවා ස්වාමීනි කියලා කිව්වේ මොකක් නිසාද? ගුණේ නිසා. ඔය පින්වතුන්ලා. ඔය පින්වතුන්ලාට අද එහෙම ගුණයක් නැහැ පින්වතුනි. බඩදරු අම්ම කෙනෙක් බස් එකකට නැග්ගාම හිටගෙන යන්නේ ඒ නිසා. හදේසියවත් පාරේ වාහනයක යන ගමන් බයිසිකලයකට කවුරු හරි කෙල්ලෙක් කොල්ලෙක් අත දාලා අනේ ඇත්ත සමාජයත් නරකයි තමයි අත දාලා ගන්න විදියක් නැහැ. හැබැයි බඩදරු අම්ම කෙනෙක් අත දැම්මොත් මම කොච්චර ස්පිරිතාල වල දකින්නවද මිනිස්සු කොච්චර කුහකද කියලා. මිනිස්සු පින්වතුනි බුද්ධමාත්මාර්ථකාමී. ඕකයි ඇත්ත. ගුණ පුරන්න ලැබිච්ච ශාසනයක ගුණ මැකෙන වෙන වෙන පිළිවෙත් පුරුවට වැඩක් නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. විනයේ සසඳන්න ධර්මී බහා තබන්න කියලා. විනයේ බහා තබන්න යන්න එපා. විනයත් එක්ක සසඳන්න රාග විනය, දේශ විනය, මෝහ විනය කියන ධර්ම විනය. ධර්මය තුල කියවෙන විනයේ බහා තබන්න යම්කිසි සීලයක් පෙරුවත් මේ බණ ටික අහන එක කියන්නේ මේකෙන් ඔබට බණ ටික අහන එකෙන් මෝහයක් පිරෙන්නේ නැහැ. නමුත් මේ පින්කම කරන වටපිටාව ඔබේ මෝහයෙන් යුක්තයි නම් ඒ කියන්නේ ඔය පින්වතුන්ලා මේ දැයත් වට්ටිය පූජා කරද්දී ආ හිටපන්කො මාව ටීවී එකේ දැන් පෙන්නයිනේ දැන් හදිසියවත් මේ නාලිකාවට බැරි වෙන ඔබේ වීඩියෝ කෑල්ල දාන්න ටීවී එකට. නිකන් හිතන්නකො මේ මෙමරි එකක් කරප්ට් වෙලා මොකක් හරි වෙලා විතර මේ නම කියන කෑල්ල නැති වෙනවා. කමක් නැද්ද? බලන්න තිබ්බ කමක් නැද්ද කියලා. හරිද පින්වතුනි? මගේ පින්වතුන්ලාට මම මේ ඔබට විතරක් ඉලක්ක කරනවානේ මම මේ සමස්ත සමාජයටම බණ කියන්නේ මෙතන ඉඳගත්තාම අරකට ළඟ තියාගෙන. හරිද? සමම ඔබට කියනවා ඔබ සමහර කෙනෙක් මම මේ කියන ගුණවල වල යුක්ත ඇති මට ඒක සතුටුයි. හැබැයි ඔබ දන්නවද? එක ස්පිල්ලක් වැරදිලා තිබ්බොත් යට ඉනම් කෑ ගහනවා නෑ ඕක නෙමෙයි මේකයි හරිනම කියලා. පින්වතුනි බලන්න තිබ්බ දැන් මේ බණ එක ඉවර වෙලා හදිසියවත් මේව තාක්ෂණික උපාංගනේ. ඒකට තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී රිස්ක් එකක් තියෙනවා. මේ මෙමරි එකක් කරප්ට් වෙන්න පුළුවන්. අරක සර්වර් එකකින් ඩිලීට් වෙලා යන්න පුළුවන්. ඔහොම පුළුවන්. හරිම ඕගලන්ට පුළුවන් දිවසන්. අම්මේ ඕගලන්ගේ මේ බණ එක ඩිලීට් වෙලා මාර වැඩේනේ අම්මා. අපි වෙන බණ එකක් හිමින් ආපහු සැරයක් කරලා දෙන්නම් කමක් නැද්ද? ආන්න කියලා මේ channel head ගෙන් එහෙම කිව්වහම මිනිස්සු මොකද කියන්නේ කියලා බලන්නේ ප්‍රඥා. ආන්නේ නිවනට බණ. අපිට එහෙම වරක් දෙවරක් නොවුණා නෙමෙයි එහෙම වුණා. ඉතින් අයියෝ පායිත් බණ කියලා එහෙම බෑ මගේ රත්තරන් පිංග. මේක දැන් අපි දැන් මට ඇවිල්ලා එහෙම කිව්වොත් මේ channel එකේ ඉන්න පුතෙක් ස්වාමීනි අරහවල් දායකයාගේ බණ ඩිලීට් වෙලා ඔබ වහන්සේට තව එකක් කියලා දෙන්න පුළුවන්ද කියලා අහන්නකො අපි මොනවද කියන්නේ කියලා. අනේ කරමු. අපි කියනවාද දැන් එකපාරක් වුණා ඕගලන්ට පරිස්සම් කරගන්න බැරිද? අනේ යනවා යන්න මට බෑ මම මගේ වැඩ. එහෙම නෑ. එක ආයි කියනවා නේ ස්වාමීනි ඒකත් ඩිලීට් වෙලා ආයිත් කියනවා. එතකොට ඔය පිටරද මේ ගණන් කතා කරලා එහෙම එකක් නෑ හරි. එහෙම එකක් නෑ බප්. ජීවිතේ තමයි වටින්නේ ඇටිටියුඩ් නේ ඒකනේ. ජීවිතේ තමයි වටින්නේ. එනිසා මේ අන්න ඒක ඔන්න ඕක පිඟුදින් ලස්සන පොයින්ට් එකක්. ඇත්තටම මම කියන්න හිතාගෙන මේ ආවේ ව්‍යසන පහක් ගැන. කියන්නේ මිනිස්සුන්ට වෙන හැබැයි මේක වෙන තැනකින් වෙන පැත්තකට හැරුණා. නමුත් මේක හරිම වටිනවා. ඉතින් මම මේකෙදි අවසානයේ මම කියන්නම් මේ සීල සම්පන්න බවත්, දිට්ඨි සම්පන්න බවත් කියන
මේ ಗುಣ දෙක තියෙනවා නම් එයාගේ සංසාර ජීවිතේ කවදාවත් නරක වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ ජීවිතයට මුලා වෙලා ඥාති භෝග රෝග ව්‍යසන වලට මුලා වෙන්න යන්නේ නැතුව මගේ පිංගුතුල්ලා තමන්ගේ సంతානිය ඇතුලේ ಗುಣ වඩාගෙන මේ ගොහරතර සසරෙන් ඈතර වෙලා යන්නට වෙර වීරය ගන්න ඕනේ. ඒ සඳහා ඔබට මේ උතුම් ධර්ම දානමය කුසල ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං